समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් ඔබ සියලු දෙනාම සූදානම් වෙන්නේ ධම්ම නදී තිත්ත උතුම් ධර්ම දේශනා මාලාවේ තවත් එක ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා පින්නතුනි අපි මේ ධර්ම දේශනා මාලාවේ පහුගිය ධර්ම දේශනාව නිමා කරන්නට යෙදුනේ බ්‍රහ්මචර්යාව පිළිබඳව කරුණු පැහැදිලි කරන උදයබද්ද කියන ජාතක කතාව දේශනා කරමි. අපි මේ ජාතක කතාව නතර කරපු තැන ඉඳලා අද ඉදිරියට ධර්ම කාරණාව සාකච්ඡා කරමු. අපි දේශනාව නතර කරන්න යෙදුනේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ තමන්ගේ පුරාණ භාර්යාවට මනුලව රජකම් කරන භද්‍රා දේවියට තමන් පිළිබඳව කරුණු දක්වන්න ඉපදිච්ච තැන කියන්න එන්න තීරණය කරපු තැනි. විශේෂයෙන් පින්නතුනි කරුණු පැහැදිලි කරනවා මේ ජාතක කතාවේ අවුරුදු 700කට පසුව භද්‍රා පිළිබඳව සිහිපත් වෙලා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා රාත්‍රී කාලේ දොරවල් වහලා තියෙන සත්මහල් ප්‍රාසාදේ මතු මහල් තලයේ ශ්‍රීයහන් ගබඩාවේ
සැතපීලා ඉන්න තමන්ගේ දේවිය ඉන්න තැනටම ප්‍රවිෂ්ඨ වෙච්ච බව. එහෙම ආවහම භද්‍රා දේවිය තමන්ගේ යහනේ සැතපීලා කුමක් කරමින් හිටියද කියලා සිහිපත් කරනවා. සඳහන් කරනවා ඇය ඒ යහනේ සැතපීලා තමන්ගේ සිල් ආවර්ජනය කර කර හිටිය කියලා. මේ ඊටාම වටින කාරණාවක්. සිල් ආරක්ෂා කරන අය පංචශීලයේ වේවා අෂ්ටාංග නවාංග දසාංග උපෝසත සීලයන් වේවා ඊට එහා ගියපු සාමණේර දස සීලය දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ ඊට උතුම්ම සීලයේ හැටියට අද සලකන උපසම්පදා සීලය මේ උතුම් සිල් ආරක්ෂා කරන ඒ උත්තමයන් වහන්සේලා තමන්ගේ සීලය හවසට විවේකීව ආවර්ජනය කරන එක හරි වටිනවා. විවේක තැනක ඉඳගෙන සිල් මෙනෙහි කරන එක භික්ෂුන් වහන්සේලාට බොහොම වටින බව සඳහන් කරලා තියෙනවා. එමනම් භද්‍රා දේවියත් යහනේ සැතපීලා තමන්ගේ සිල් ආවර්ජනය කරනවා. දවස තුල කවුරු එක්ක කටයුතු කළාද? කුමන පිරිස් එක්ක කතා බහ කරන්න යෙදුනද? කුමන කාරණා සම්බන්ධයෙන් යෙදුනද සාකච්ඡා කළාද? මේ අවස්ථාවල් වල තමන්ගේ මහත් වූ ලාභයක් උදෙසාවත් ඒ ලාභ පිළිබඳව තිබිච්ච තෘෂ්ණාව නිසාවත් මේ සිල්පදයක් paludu වුණාද කියන කාරණාව මෙනෙහි කරනවා. නිතර සම්මා සතිය අපේ බුදුරජාණන් වහන්සේ අගය කොට වදාලා. සිහියෙන් කටයුතු කරන පුද්ගලයා නිරන්තරයෙන් අකුසල් වලින් වළකින්න කටයුතු කරගන්නවා. මොකද නිතර සතිය දියුණු කරගත්තාම කතා කරන වචනයක් ගානේ පවා සිහි එළඹෙනවා මගේ මේ වචනය ශික්ෂාපදයේ උල්ලංඝනය කරයිද කියලා. ඒක තව හොඳට පුරුදු වෙලා දියුණු වුණාම ඊළඟට Tamanට විශ්වාසයක් ඇති වෙනවා සිල් මෙනෙහි කරනකොට කවුරු සමග කටයුතු කළත් කවුරු සමග සාකච්ඡා කළත් මොන රාජකාරියේ යෙදුනත් මගේ සිල්පදයක් උල්ලංඝනය වීමක් වෙන්න හේතුවක් නෑ. මොකද එදිනෙදා සාමාන්‍ය කටයුතු වල යෙදෙන තැන ඉඳලා තමන් වචන පිට කරනකොට තමන්ට ඉබේම මතක් වෙනවා මේ වචනේ මගේ සීලය paludu කරනවද කියන සිහිය නිතර එළඹෙන නිසා දැන් හවසට සිල් මෙනෙහි කරනකොට විශ්වාසයි එහෙම දෙයක් නම් උනේ නෑ. මට නොදැනි බොරුවක් කියුනේ නෑ. එහෙම වෙනවනම් මම දන්නවා. මට මෙනෙහි වෙනවා. මම දැනගෙන නම් බොරුවක් කියන්නේ නෑ. මම දැන නම් හොරකමක් කරන්නේ නෑ. මම දැනගෙන නම් ප්‍රාණඝාතයක් කළේ නෑ. මොකද Tamanට හොඳට සිහි තිබුණා. ආන්ගේ සිහිය මේ සීලය ආරක්ෂා කරන්න පින්නතින් හරි වටිනවා. ආන්ගේ සිහියෙන් යුක්තව මෙනෙහි කරනවා අද දවසේ කුමන තැනදී මගේ සීලයට හානියක් වුණාද කියන කාරණාව නිතර මෙනෙහි කරනවා. යම් කෙනෙකුගේ හානියක් වෙලා තිබුණා නම් ඒ මොහොතේම නැවත ශික්ෂාපදයේ සමාදන් වෙනවා. සමාදන් වෙලා ඉදිරියට ආපහු නොමිදෙන බවට ප්‍රතිඥා දීලා ආරක්ෂා කරනවා. ඕන තරම් පෘථග්ජනයාටින් මේ ශික්ෂාපද උල්ලංඝනය වෙන්න තියෙන ඉඩකඩ වැඩි. සෝවාන් ආර්ය මාර්ගඵලයේ ලබාගත් උතුම් ශ්‍රාවකයන් වහන්සේ නමක් අතින් උල්ලංඝනය නොවන විදිහට
ඒ ආර්ය භාවයේ ලබාගත්තේ නැති කෙනෙකුට ඒ සිල්පදේ ආරක්ෂා කරන එක පහසු නෑ. නමුත් භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළේ සිල් ආරක්ෂා කරන කෙනෙක් හැම වෙලාවෙම රහතන් වහන්සේ නමක් යම්සේද මම එසේම සිල් ආරක්ෂා කරනවා කියන හැඟීමට යන්න කියලා. රහතන් වහන්සේ නමක් සිල් රකින්නවා වගේ සිල් රකින්න. ආන්ගේ රහතන් වහන්සේ නමක් වගේ කටයුතු කරන්න පටන් ගත්තාම තමයි ඔහු රහතන් වහන්සේ නමක් බවට පත් වෙන භූමියට යන්න සුදුසුෙක් බවට පත් වෙනවා. එහෙම නැතුව පෘථග්ජන භූමියේ ඉඳගෙනම කටයුතු කර කර කවදාවත් රහතන් වහන්සේ කෙනෙක් වෙන්න බෑ. රහත් නොවි රහතන් වහන්සේ නමක් වගේ කටයුතු කරන්න හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ. එහෙනම් භද්‍රා දේවී තමන්ගේ උතුම් සීලය මෙනෙහි කර කර තමන්ගේ යහනේ සැතපීලා ඉන්නවා. පිළිතුරු මේ වෙලාවේ රත්තරන් තලියක රංකාසි පුරවගෙන මේ දිව්‍ය රාජයා භද්‍රා දේවියට පෙනී හිටියා. පෙනී හිටලා ඇය පිළිබඳව විශේෂ වර්ණනාවක් කරනවා. පරම රූප ස්වභාවයෙන් අගතැන්පත් වූ ඊ타ම දැකුම් කළු ශරීරයකින් යුක්ත වූ කිඳුරියකගේ වගේ ඊ타ම ලස්සන ඇස් ඇති ඒ වගේම පිරිසිදු වස්ත්‍රයන්ගෙන් සැරසිලා උතුම් ප්‍රාසාදයේ මතු මහල් තලයේහි තනියම වාසය කරන කින්නරාංගනාවියට මම විසින් යෝජනාවක් කරනවා. මොකද්ද යෝජනාව? අද එක රැයක් මේ යහන් ගබඩාවේ ඔබ සමග සයනේහි වැතිරී ගත කරන්න මට අවසරයක් දෙන්න කියලා යෝජනාවක් කරනවා. ඊළඟට භද්‍රා දේවිය සඳහන් කරන මේ යෝජනාව අහලා මේ සුරන්දන පුරවරයේ යදුන් 12ක් දිගයි පළලයි. එහෙමනම් මේ සුරන්දන පුරවරේ ආරක්ෂාව උදෙසා මඩාගල්, දියාගල්, මහත් වූ දොරටු මේ සියල්ල යොදලා තියෙනවා. ආයුධ අරගත්ත 10000ක් යෝධයෝ විසින් මේ සුරන්දන පුරවරය ආරක්ෂා කරනවා. එහෙම රැකවල් ආරක්ෂාවල් මැද්දේ මගේ අන්තఃපුරයට තබා මේ නගරයටවත් ලොකු කුඩා කිසිම කෙනෙකුට ඇතුල් වෙන්න පුළුවන් කමක් නැහැ. මෙවන් වූ රාත්‍රියේහි එවන් වාසල් පවුරු බිඳගෙන මම වාසය කරන මතු මහල් තලයේ මම නිදන තැනටම ඇවිල්ලා මට මෙහෙම යෝජනාවක් කරන ඔබ කවුද? ඔබ කොහොම ආවද? එහෙම අහනවා. ඒ වෙලාවේ සඳහන් කරනවා ඔබ වෙත ආව මම එක්තරා දෙවියෙක්. ඒ නිසා ඔබ ඔය සඳහන් කරපු ආරක්ෂාවල් මට බාධාවක් නෙමෙයි. මම දෙවියෙක්. ඒ නිසා මට ඕනෙම වෙලාවක මං කැමති තැනට යන්න පුළුවන්කම තියෙනවා. නමුත් මම ඔබට යෝජනාවක් කළා. ඒ යෝජනාවට ඔබ එකඟ නම් මම අරගෙන ඇවිල්ලා තියෙනවා ඔබට දෙන්න තෑග්ගක්. ඒ තෑග්ග තමයි රංකාසි පිරවූ රත්තරන් තලිය. මේ රංකාසි පුරවපු රන් තලිය මම ඔබට තෑගි කරනවා අද එක රැයක් මේ යහනේ ගත කරන්න මට ඉඩ දෙන්න කියලා. ඒ වෙලාවේ භද්‍රා දේවිය සඳහන් කරනවා මහානුභාව සම්පන්න දිව්‍ය රාජයාණෙනි. දෙවියෙකු හෝ යක්ෂයෙකු හෝ මිනිසෙකු හෝ වේවා මම මගේ උදය රජතුමා හැර අන් කිසිවෙක් පිළිබඳව මගේ ප්‍රාර්ථනාවක් කැමැත්තක් හිතක්
කවදාවත් නැහැ. අන්න ඒක නිසා මෙතන මොහොතක්වත් රැඳී ඉන්නේ නැතුව වහාම මෙතනින් යන්න. නැවත කවදාවත් මෙතෙන්ට එන්නත් එපා කියලා කරුණු සඳහන් කළා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ඇයි එහෙම සඳහන් කරනවත් එක්කම අතුරුදහන් වෙලා ගියා. නමුත් පින්තුනි ඊළඟ දවසෙත් එනවා. පළවෙනි දවසේ අතුරුදහන් වෙලා ගියා. ඊළඟ දවසෙත් එනවා. ඇවිල්ලා කියන සඳහන් කරනවා කාමභෝගී සත්වයන්ට මේ ලෝකේ ඇති සැපයන් අතර මෛතුන ආස්වාදයේ හා සමාන වූ උතුම් සැපයක් නැහැ. මේ ලෝකේ බොහෝ සත්වයන් නොයෙක් දුෂ්චරිතයන්ගේද යෙදෙමින්ම කාමාස්වාදයේ ලබා ගන්න කටයුතු කරනවා. ඒ නිසා ශ්‍රේෂ්ඨ වූ කාමාස්වාදෙහි නොයෙදී ඔබගේ වටිනා රූප ස්වභාවය නිකරුණේම දි รา යනවා. ඒක නිකරුණේ දි รา යාමට ඉඩ නොදී මමද ඔබ පිනිසම මේ රන්කාසි පුරෝපු රිදී තලියක් අරගෙන ආවා. මගේ මේ ත්‍යාගයත් පිළි අරගෙන මම ඔබට කරන යෝජනාව ඔබ පිළිගන්න. මට ඒකට ඉඩ දෙන්න කියලා ඉල්ලීමක් කළා. මේ වෙලාවේ භද්‍රා දේවිය සඳහන් කරනවා මොහොත් සමග නැවත කතාවට ගියොත් මොහු දිගින් දිගට කතා කරනවා වගේම මොහු ආයේ හෙටත් එනවා. ඒ නිසා කතා නොකරන එකම වටිනවා. භද්‍රගේ සිතුවිල්ලම සක්‍ර දේවේන්ද්‍රයන්ට දැනුණා. ඒත් එක්කම සක් දෙවිඳු අතුරුදහන් වුණා. නමුත් වෙනතන වෙනසක් තිබුණා. තෑග්ගි. කලින් දවසේ එනකොට රන්කාසි පුරවගත්ත රන් බඳුනක් කරන් ආවා. දෙවනි දවසේ එනකොට රන්කාසි පුරවපු රිදී බඳුනක් අරගෙන ආවා. නමුත් භද්‍ර කතා කරන්නේ නැහැ කියලා කල්පනා කළා. ඒ කල්පනාවම දැනගෙන දෙවිය අතුරුදහන් වෙලා ගියා. හැබැයි තුන්වෙනි දවසෙත් එනවා. භද්‍ර කල්පනා කළේ අද කතා කළොත් හෙටත් එයි කියලා. නමුත් කතා නොකළත් හෙටත් එනවා. විශේෂයෙන් සඳහන් කරනවා පෙරසේම පහුවදත් ආවා. එදත් ඇවිල්ලා යෝජනාව ඒ විදිහටම කළා. හැබැයි එදත් තෑග්ග අරගෙන ආවා. පෙරටත් වඩා වෙනස් ලෝහ තලියක තමයි රංකාසි තියෙන්නේ. මුල් දවසේ රන් තලියක රංකාසි, දෙවෙනි දවසේ රිදී තලියක රංකාසි, තුන්වෙනි දවසේ ලෝහ තලියක රංකාසි. භද්‍රා දේවිය මේ කාරණාව දැකලා භද්‍රා දේවියට සිනහ පහළ වුණා. සිනහ පහළ වෙලා ඒ සඳහන් කරනවා ඔබ මට මුලින් නම් සඳහන් කළේ මහානුභාව සම්පන්න දෙවියෙක් කියලා. හැබැයි ඔබ දෙවියෙක් වුණත් මට පේන්නේ මහා මෝඩයි කියලා. එහෙම සඳහන් කරාම සක්‍ර දේවේන්ද්‍රය අහනවා ඒකට හේතුව. ඒලයි සඳහන් කළා මිනිසුන් සතුටු නොවන්නා වූ ස්ත්‍රීන් සතුටු කිරීම සඳහා අදහසක් ඇති කර ගන්නවා නම් අද දෙන දෙයට වඩා හෙට දෙන දේ වටිනාකමින් වැඩි වෙන්න ඕනේ. හෙටත් බෑ කිව්වොත් ඊළඟට මුණ ගැහෙන දවසේ අරගෙන එන තෑග්ගේ වටිනාකම ඊටත් වඩා වැඩි වෙන්න ඕනේ. කලින් තෑග්ගට සතුටු නුණා නම් ඇය දෙවෙනි තෑග්ගේ ඊට වඩා බාල වෙනවා නම් තුන්වෙනි තෑග්ගේ ඊටත් වඩා බාල වෙනවා නම් ඇගේ කැමැත්ත කවදාවත් ඔහුට ලබන්න බැරි වෙයි. ඇය සතුටු කරවන්න ඔහුට කවදාවත් බැරි වෙයි කියලා සඳහන් කළා. ඒ වගේ ඔබේ ගේන තෑග්ගත් එහෙමම තමයි. පළවෙනි තෑග්ගට වඩා දෙවෙනි දවසේ තෑග්ග බාලයි. දෙවෙනි දවසේ තෑග්ගට වඩා තුන්වෙනි දවසේ තෑග්ග බාලයි. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ සඳහන් කරනවා දේවිය
මම මෝඩෙක් නෙමෙයි. මම දක්ෂ වෙලෙන්දෙක්. මම මෝඩෙක් කියලා සලකන්න එපා. මම ඊටාම දක්ෂ වෙලෙන්දෙක්. එහෙම සඳහන් කරන්නේ සක්‍ර දේවේන්ද්‍රය සඳහන් කරනවා ඔබ ආයුෂයෙන් හෝ වර්ණයෙන් දිනෙන් දිනම වැඩුණා නම් මමද දිනෙන් දින වැඩි කරමින්ම මගේ තෑග්ග අරගෙන එනවා. නමුත් ඔබ දවසින් දවස වැඩුණ නෙමෙයි දවසින් දවස පිරිහුණා. මුලින් සඳහන් කළා මම දක්ෂ වෙලෙන්දෙක් කියලා. පින්තුනි වෙලෙන්දගේ ස්වභාවයත් එහෙමයි. සමහර අය වෙලෙන්ද ළඟට ගිහිල්ලා කියන හොඳම දේවල් දෙන්න කියලා. අපි කියමු අපි ඇඳුම් ගන්න ගියා කියලා. හොඳම ඇඳුම් දෙන්න කියලා කියනවා. වෙලෙන්ද ගාව එහෙම ඇඳුනුත් තියෙනවා. තව කෙනෙක් ගිහිල්ලා කියන සාමාන්‍ය ඇඳුමක් දෙන්න කියලා. වෙලෙන්ද ගාව එහෙම ඇඳුනුත් තියෙනවා. ඊටාම ලාභාල පන්නේ ඇඳුනුත් තියෙනවා. මිනිස්සු ඇවිල්ලා ඉල්ලන්නේ යම් දෙයක්ද යම් මුදලකටද ඒ මුදලට දෙන්න ඇඳුම් වෙලෙන්ද ගාව තියෙනවා. ඔය මුදලට ඇඳුම් නම් අපි ගාව නෑ මේ මුදල් වලට විතරයි තියෙන්නේ කියලා කිව්වොත් ඒ වෙලෙන්දට දීර්ඝ කාලීනව පවතින්න බෑ. මොකද හොඳම ඇඳුම් ඉල්ලන අය හැමදාම එන්නේ නෑ. සාමාන්‍ය ඇඳුමක් ඉල්ලගෙන තමයි එන්නේ. ඒ ආවහම ඔහු සතුටු කරලා කියන මිලටත් වඩා තවත් ටිකක් අඩු කරලා ඔහුට ඒ ඇඳුම දුන්නාම ඔහු හරි සතුටුයි. ගියහමත් කියන අහවල් කඩේට යන්න. බොහොම සාධාරණයි අඩුවට දෙනවා. ඉල්ලන ඕන එකක් තියෙනවා. යනවනම් හොඳම තැන. සාමාන්‍ය මිනිස්සු අතරත් ඒ වෙලෙන්ද පිළිබඳව ප්‍රචාරයක් යනවා. වෙලෙන්දගේ දියුණුව ඉක්මනට හැදෙනවා. ගැළපෙන විදිහට වෙලෙන්ද ගාව විකුණන්න උපකරණ තියෙනවා. ආන් ඒ වාගේ සක්‍ර දේවේන්ද්‍රයත් සඳහන් කරනවා මම හොඳ වෙලෙන්දෙක්. මම වෙලඳන් කරන හැටි හොඳට දන්න කෙනෙක්. ඒකයි මම මෙහෙම කළේ. ඒ කාරණාව භද්‍රට හිතා ගන්න බැරුව යනවා. භද්‍ර සඳහන් කළේ ඔබ දෙවියෙක් නමුත් මෝඩෙක්. නමුත් සක්‍ර දේවේන්ද්‍රය සඳහන් කරනවා මම හොඳ වෙලෙන්දෙක් කියලා කියන්නේ මම හැමදේම මනාව කළමනාකරණය කරන ප්‍රඥාවන්තයෙක්. මේක මනුස්ස ලෝකෙට අපූර්ව උදාහරණයක්. හොඳ උපමාවක්. හොඳ පැහැදිලි කිරීමක්. භද්‍රා දේවිය කියන කාරණාව මිනිසුන් අතර එහෙමමයි. අද කැමැත්ත ලැබුණ නැත්නම් හෙට ඊට වඩා හොඳ දෙයක් අරගෙන යන්නේ. හෙටත් කැමැත්ත නොලැබෙනවා නම් අනිත් දවසට ඊටත් වඩා හොඳ දෙයක් ගෙනියන්න සමහරලාට දුෂ්චරිතවල පවා යෙදෙනවා. හොඳ දෙයක් ඇයට ගෙනihin දෙන්න ඕන නිසා සමහරලාට අම්මගේ තියෙන දෙයක් හරි හොරකම් කරනවා. තාත්තගේ සාක්කුවෙන් හරි හොරකම් කරනවා. එහෙම නැත්නම් වෙනත් හොරකමකට හරි යෙදෙනවා. ඇය සතුටු කරවන්න අවශ්‍ය දේවල් සම්පාදනය කරලා දෙන්න. තමන්ගේ ආධ්‍යාත්මී පරිහානිය ගැන ඔහු හිතන්නේ නැහැ. ඔහු අර කාමාශ්වාද රතිය වෙනුවෙන් කටයුතු කරන්නම උත්සාහ කරනවා. නමුත් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ සඳහන් කරන්නේ දවසින් දවස ඔබ ඔබේ වටිනාකම වැඩි කරගත්ත නෙමෙයි. ඔබේ වටිනාකම වැඩි කරන්න ඔබට පුළුවන්කමකුත් නැහැ. දවසින් දවස ඔබ වටිනාකමින් අඩු වෙනවා. දවසින් දවස ඔබ පිරිහෙනවා. ඔබේ රූපයෙන් ඔබ පිරිහුණා. ඔබේ ඡවි වර්ණයෙන් ඔබ පිරිහුණා. ඔබේ ආයුෂයෙන් ඔබ පිරිහුණා. ඔබේ ශරීර ශක්තියෙන් පිරිහුණා. හැම දෙයකින්ම ඔබ පරිහානියට පත් වෙලායි තියෙන්නේ. එහෙනම් සඳහන් කරනවා ඔබේ වටිනාකම ඒත් සමගම එන්නෙම අඩු වෙනවා. ඔබේ වටිනාකම අඩු වෙන්න මොන හේතුවක් නිසා මම්මගේ තෑග්ගේ වටිනාකම වැඩි කරන්නද? ඒකයි මගේ තෑග්ගේ වටිනාකමත් අඩු වෙන්නේ.
කියන කාරණාව සක්‍ර දේවේන්ද්‍රය සඳහන් කළා. අපිට හිතන්නේ බොහෝ කරුණු එතන ඉතුරු කරලා තියෙනවා. මනුස්ස ලෝකයේ මිනිසුන් ආයුෂය හා වර්ණයේද ඇස් ආදී සියලු ඉන්ද්‍රියන්ද දිනෙන් දිනම පෙරහංකඩේ වත් කළ ජලයෙන් පිරිහිනවා. මිනිසුන්ගේ ආයුෂයේ වර්ණය රුව මේ සියල්ලම පෙරහංකඩේට වතුර දානකොට ගලාගෙන යනවා වගේ මොහොතක් පාසා පිරිහිනවා. මිනිස්සු එන්න එන්න ජරාවටපත් වෙනවා. වයෝවෘද්ධ තත්ත්වයටපත් වෙනවා. වටිනාකම හීන වෙලා යනවා. එහෙමනම් ඒ නිසා ඔබත් දවසින් දවස මහලු බවට ගියා මිසක් තරුණ බව පිරිහුණා මිසක් ඔබේ වෙන වටින දෙයක් තිබුණේ නැහැ. මහලු බවටපත් වුණා. රුව ලස්සන පිරිහිලා ගියා. එහෙනම් මගේ තෑග්ගත් ඊට සමානව මම අරගෙන වෙilla තියෙනවා. බොහෝ සම්පත් ඇති රාජකුමාරිකාවනි, ඔබේ රූප ස්වභාවයේ මා බලා සිටියදීම මෙසේ පිරිහෙන්නේ දිවා රාත්‍රී දෙකේම ඒ පිරිහීම මහලු වීම නොකඩවාම සිදුවෙන බැවින් දින ගණන් සති ගණන් මාස ගණන් අවුරුදු ගණන් ටිකෙන් ටික ගත වෙලා ටිකෙන් ටික ෂය වෙලා යනකොට උඹේ ශරීරයේ සම්පූර්ණයෙන්ම අභාවයට විනාශයට පත් වෙලා යනවා. සඳහන් කළා නුවණැත්තා වූ කුමාරිකාවෙනි, ඒ ජරාවට පැමිණීමට මත්තෙන් දැම්ම තරුණ වේදීම ශ්‍රමණ ධර්ම සංඛ්‍යාත වූ බ්‍රහ්මචර්යාව මනාව ආරක්ෂා කරන්න. වඩාත් ඔබ එදාට වර්ණවත් වෙනවා. දැන් සක්‍ර දේවේන්ද්‍රෝ විශේෂ ධර්ම කාරණාවක් පැහැදිලි කරනවා. දවසින් දවස ඔබ ජරාවටපත් වෙනවා. ඔබට මනුස්ස ලෝකේ කරන්න පුළුවන් දේවල් එන්න අඩු වෙලා යනවා. කරන්න හිතාගෙන හිටපු දේවල් හිතේ හැටියට සම්පූර්ණ කරන්න බැරි වෙලා යනවා. ශ්‍රමණ ධර්මය මනාව පූර්ණේ කරගන්න. ශ්‍රමණ ධර්මය පූර්ණේ කරගන්න පුළුවන් කාලේ පූර්ණේ කරන්න. බැරි වුණාට පස්සේ ඒ සඳහා වීර්ය කරලා පසුතැවෙන්න එපා. මොකද වීර්ය කරාට සම්පූර්ණ කරන්න බෑ. එහෙනම් මෙතන ශ්‍රමණ ධර්මයේ සම්පූර්ණ කරන්න කියලා සඳහන් කරමින්ම සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ දේශනා කරනවා බ්‍රහ්මචර්යාව මනාව ආරක්ෂා කරගන්න. පින්නතුනේ අපේ ඉන්ද්‍රියන් දමනය කරගන්න එක ප්‍රඥාවන්තයෙකුගේ සහ දක්ෂයෙකුගේ තියෙන වටිනා ලක්ෂණය. ලෝකේ හැබෑම දක්ෂයෝ තමයි. ඇහැ පාලනය කරන්න බැරි තැන ඇහැ පාලනය කරන එක වටිනවා. කන පාලනය කරන්න බැරි තැන කන පාලනය කරන එක වටිනවා. දිව පාලනය කරන්න බැරි තැනක දිව පාලනය කරගන්න එක විශේෂ වීරියක්. හිත පාලනය කරගන්න බැරි තැන හිත පාලනය කරගන්න එක විශේෂ වීරියක්. සමහර කෙනෙක් සමහර කාරණාවල් ළඟ හරියට ඉවසනවා. නමුත් ඉවසලා අන්තිමට හුඟක් අය පරදිනවා. ඒ කියන්නේ ඉවසීමේ ප්‍රතිඵලය පරාජය කියන එකද? නෑ, ඉවසීමේ ප්‍රතිඵලය නම් ජයග්‍රහණයමයි. එහෙනම් ඉවසලා පරදිනවා කියලා කියන්නේ. මිනිස්සු අපිත් එක්ක හරියට කියන ඔය වගේ දේවල්. මේ සිද්ධියේදී මම ඉවසපු තරම් කියන්න බෑ කියලා කියනවා. ඒ තරම් ඉවසුවා. හැබැයි ඉවසලා බැරිම තැන මම මෙහෙම කළා කියලා කියනවා. ඉවසලා බැරිම තැන ඉවසීම අත්හැරියානම් ඔහු පරාදයි. මෙච්චර කල් ඉවසපු එකේ තේරුමක් නැහැ අන්තිමට ඒක අත්හරින්න නම්. එහෙනම් ඉවසලා බැරිම තැනත් ඉවසුවා නම් තමයි වටින්නේ. බැරිම තැන තමයි ඉවසන්න ඕනේ. ඒක මම සඳහන් කළේ
ඉවසලා අන්තිමට පෙරදිලා නිකන් ඉන්නවා කියලා. එහෙනම් මේ රූපයත් එහෙම තමයි. ඇහත් එහෙම තමයි. ඇහැ පාලනය කළ යුතු තැන ඇහැ පාලනය කරන්න ඕනේ. හැම තැනම පාලනය කරන්න තරම් අමාරු නෑ. නමුත් ඇහැ තමන් කැමති තැනට යන්න උත්සාහ කරනවා. අපිට යෝජනා කරනවා. ආවල් දී බලන්න යන්න. ආවල් තැන බලන්න යන්න. මෙතෙන්ට වෙලා ඉමු. මෙතෙන්ට වෙලා ඉන්නකොට මෙහෙම අය මෙතනින් එනවා. ඒ අය දකින්න පුළුවන් විවිධ රූප, විවිධ වර්ණ. අපි ඕන තරම් සමාජයේ එහෙම දේවල් දකිනවා. එක රූප දිහා බල සතුටු වෙන්න සමහර තැන්වල සමහර අය පැය ගණන් වාඩි වෙලා ඉන්නවා. ඉතින් අන්තිමට නිකම්ම කාලේ නාස්ති කරගෙන නැගිටලා යනවා. වෙච්ච කිසිම ප්‍රයෝජනයක් නැහැ. නමුත් ඔහුට ලොකු පාඩුවක් වෙලා තියෙනවා. ඒ රූප දිහා බල ඔහු රාගයෙන් රත් වෙලා, ද්වේෂයෙන් මත් වෙලා, මෝහයෙන් මුලා වෙලා තියෙනවා. හම්බෙච්ච දෙයක් නැහැ. නමුත් ප්‍රඥාව නැති නිසා පහුවදත් එනවා. එහෙම තමන්ට මේ ඉන්ද්‍රියන් පාලනය කරගන්න තියෙන කාලය නිකම්ම නාස්ති කරලා දා ගන්නවා. අන්තිමට ඔහුට හැකියාවක් නැති වුණාට පස්සේ ඒ ඉන්ද්‍රියන්ගේ පාලනය කරන්න දෙයක් නැහැ. ඇහැ අන්ධ වුණාට පස්සේ, ඇස් නොපෙනෙන්න පටන් ගත්තට පස්සේ ඇහි පාලනය කරන්න දෙයක් නැහැ පින්නතුනි. කන් ඇහෙන්නේ නැති වුණාට පස්සේ කොහොමත් අපිට මොකවත් ඇහෙන්නේ නැහැ. ඉතින් ඒක ඉබේම පාලනය වෙලා තියෙන්නේ. හැබැයි දැන් කන ඇහෙන්නේ නැති නිසා මේ ශබ්ද ආදියට සවන් දීලා රැස් කරගත්ත අකුසල ධර්මයන්, ශබ්ද රාගය නිසා ඇති කරගත්ත අකුසල ධර්මයන් දැන් එකක්වත් ඇති වෙන්නේ නැහැ. හැබැයි ඒ ශබ්ද ඇහෙනකොට වීරිය වඩලා ඒ ශබ්ද රාගය පාලනය කරගත්ත කෙනෙක් යම් ආනිසංසයක් ලබනවද? ඒ ආනිසංසය මොහුට ලැබෙන්නේ නැහැ. මොහු ඉන්ද්‍රියන් පාලනය කරලා නෙමෙයි ඉන්නේ. දැන් තියෙන්නේ බැරිකම නිසා මිසක් වීරියක් එතන නැහැ. එහෙනම් මෙතන උපදේශයක් දෙනවා. ඔබේ තරුණ බව තියෙන කාලේ ඔබ ශ්‍රමණ ධර්මයේ සම්පූර්ණ කරන්න. වයසට ගිහිල්ලා ඒ ධර්මතාවයේ සම්පූර්ණ කරන්න බෑ. එදාට ඒ පිළිබඳව කලකිරෙන්න එපා. එහෙනම් ශක්තිය තියෙන කාලේ ඔබ මනාව ශ්‍රමණ ධර්මයේ බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරගන්න. දැන් කලින් ඇවිල්ලා වෙනම යෝජනාවක් කළා. දැන් ආපහු වෙනම ධර්ම දේශනාවක් කරනවා. මේ වෙලාවේ භද්‍රා දේවිය විශේෂයෙන් කරුණු කාරණා විමසමින් දිව්‍ය ලෝකේ ගැන කරුණු අහනවා. මහානුභාව සම්පන්න දිව්‍ය රාජයාණෙනි, මනුෂ්‍ය සම්පත්තිය අල්ප ස්වල්ප කොට දක්වන ඔබ මම ඔබෙන් විශේෂ ප්‍රශ්නයක් අහනවා. දිව්‍ය ලෝකයේ දෙවියෝ මනුෂ්‍ය ලෝකයේ මිනිසයන් මෙන් ජරාවටපත් වෙන්නේ නැද්ද කියලා අහනවා. ජරාවට පැමිණෙන මිනිසුන්ගේ ශරීර වර්ණය විනාශ වෙවි ඇඟ රැලි වැටෙමින්, කොරළ පිපෙමින් දුර්වල වන්නක් මෙන් දෙව්ලොව දෙවියෝ දුර්වර්ණ අවලක්ෂණාය බවට පත් වෙන්නේ නැද්ද කියලා භද්‍ර දේවිය අහනවා. ඒ වෙලාවේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ සිහිපත් කරනවා, පින්වත් රාජකුමාරිකාවිනි, මිනිස්සු ජරාවට යනකොට රූපයෙන්ද, ඡවි වර්ණයෙන්ද, ඇස් වලින්ද, කන් වලින්ද, කායික බලයෙන්ද, සිහිනුවණින්ද, උපභෝග පරිභෝග සම්පත් වලින්ද පරිහානියටමපත් වෙනවා. සමහර වෙලාවට තමන් හදා වඩාගත්ත දරුවන්ට පවා මව්පියෝ එපා වෙනවා. ඒ හැම පැත්තෙම හැම දෙයකින්ම ඔවුන් දැන් පරිහානියටපත් වෙලා ඉන්නේ. නමුත් තාම ජීවිතේ පවතින නිසා
ඔවුන් වෙනුවෙන් කළ යුතු වත්පිළිවෙත් ගොඩක් තියෙනවා. නමුත් එදිනෙදා තම තමන්ගේ කටයුතුත් එක්ක ජරා ජීර්ණ තත්ත්වයටපත් වෙලා දැන් අහක දාන කොළ රොඩු ගානට ඇවිල්ලා තියෙන මේ අය තවත් නඩත්තු කරන එක ඔවුන්ටත් කරදරයක් වෙන නිසා හුඟක් අය මව්පියෝ වැඩිහිටියෝ අත්හැරලා දානවා. එහෙනම් මෙතන සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේත් සඳහන් කරනවා දරුවන්ට පවා එපා වෙලා පිටමං කරලා දානවා. හැබැයි දෙවියෝ එහෙම පරිහානියටපත් වෙන්නේ නැහැ. ඔවුන්ගේ ශරීරයේ කොරළ පිපීමක්, ඇඟරැලි වැටීමක් දකින්න නැහැ කවදාවත්. මනාව මට සිලිටු බවක්මයි තියෙන්නේ. සියලුම අංගෝපාංගයන්ගෙන් ඔවුන් බැබලෙනවා. වයසට යන්න යන්න ඔවුන් ලස්සනයි. ඊටාම ලස්සන දෙවියෙක් ඉන්නවද? ඔහු හුඟක් වයස කෙනෙක්. වයසට යන්න යන්න ලස්සනයි. කියන කාරණාව පැහැදිලි කරනවා. මනුස්ස ලෝකේ රූප සම්පත්තියෙන් පිරිහීමද වර්ණ සම්පත්තියෙන් පිරිහීමද අනිකුත් ඇස් ආදී සියලු ඉන්ද්‍රියන්ගේ පරිහානියේදීද ඔවුන් හැම වෙලාවෙම අපහසුතාවයටපත් වෙනවා, කනස්සල්ලටපත් වෙනවා. ත්‍රිලක්ෂණීය මනාව ඔවුන්ගෙන් පිළිබිඹු වෙනවා. දිව්‍ය ලෝකයේ අධික වූ රූප සම්පත් ඇති බවද අධික වූ පරිවාර සම්පත් ඇති බවද පරණ දෙවියෙකු බවම දැනගන්න කාරණාවයි. පිරිස වැඩි එන්න පිරිවර වැඩි වෙනවා. මනුස්ස ලෝකේ වයසට යන්න යන්න අපේ පිරිවර අපි දාලා යනවා. දිව්‍ය ලෝකේ වයසට යන්න යන්න ඔහුට පිරිවර එකතු වෙනවා. මනුස්ස ලෝකේ වයසට යන්න යන්න අපේ රූපය ආදී පංච ඉන්ද්‍රියන් ආදී සියල්ලම විනාශ වෙලා යනවා, අපි අත්හැරලා යනවා, ෂේ වෙලා යනවා. නමුත් දෙවියෙකුට වයසට යන්න යන්න ඒ සියලුම ඉන්ද්‍රියන් මනාව පිනා ගිහිල්ලා තියෙන්නේ. දිව්‍ය ලෝකෙහි සකල සම්පත්තීන්ගෙන් දිනෙන් දිනම වැඩි වෙන තැනක්. ආන්ගේ නිසා දිනෙන් දින පිරිහෙන ලාමක වූ මනුස්ස ජීවිතයේ පිරිහී යාමට කලින් තරුණ වියේදීම පැවිදි වෙලා මහානදම් පුරලා පිරිහෙන මනුස්ස ලෝකයෙන් චුත වෙලා නොපිරිහෙන දිව්‍ය ලෝකයකට එන්න ඔබ උත්සාහ දරන්න කියලා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ තමන්ගේ පුරාණ භාර්යාවට අවවාද කළා. මෙන්න මේ වෙලාවේ උදේ භද්‍රාව නැවත වතාවක් අහනවා, මහානුභාව සම්පන්න දිව්‍ය රාජයාණෙනි, දිව්‍ය ලෝකය ගැන වර්ණනා කරන ඔබගෙන් මම තවත් ප්‍රශ්නයක් අහනවා. ශාස්ත්‍රීය ආදී වේද මේ මනුෂ්‍ය සමූහයා කුමකට ඇති කරගන්නවද? බයින් කා කෙරෙහි භයානක ස්වභාවයක් ඇති මනුෂ්‍ය ලෝකයෙන් වර්ධක ස්වභාවයේ ඇති දිව්‍ය ලෝකයට නොයත්ද මේ මිනිස්සු? සමහර වෙලාවට කුලය ගැන කතා කර ඉන්නවා, ශාස්ත්‍රීය ආදී කුලයන් ගැන. ඒ වගේම බයෙන් තැති ගන්නවා බොහෝ කාරණාවල් නිසා. නමුත් දවසින් දවස ඔවුන් තමන්ගේ කායික ශක්තියනුත් ධන ධාන්‍ය වලිනුත් පරිවාර සම්පත්තියනුත් හැම දෙයකින්ම පිරිහීමටපත් වෙනවා. දිව්‍ය ලෝකේ බයක් නැහැ. දිව්‍ය ලෝකේ උසස් පහත් නැත්නම් කුලවත් කුලහීන ભેදයක් විශේෂයෙන් දකින්නත් නැහැ. දවසින් දවස තමන්ගේ සම්පත් වර්ධනය වීමක්ම දකින්න තියෙනවා. එහෙනම් දිව්‍ය ලෝකගාමී මාර්ගය නොඑක් පඬිතයන් විසින් නොඑක් අයුරින් දේශනා කරලා තියෙනවා. ඒ මාර්ගයන් අතුරෙන් කවර මාර්ගයකින් සත්වයන්ට ඒ දෙව්ලොවට යන්න පුළුවන්කම තියනවද? මොන මාර්ගයෙන් දෙව්ලොවට යනවද? මොන කරුණු
ඒ සඳහා අනුගමනය කළ යුතුද? කොයි වාගේ ජීවන පැවැත්මක් ඒ වෙනුවෙන් ගොඩනගා ගත යුතුද කියන කාරණාව විමසනකොට සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ විශේෂයෙන් සිහිපත් කරනවා. කාය ద్వාරේ සංවර කරගන්න, වචී ద్వාරේ සංවර කරගන්න, මනෝ ద్వාරේ සංවර කරගන්න. පින්නතුනි වචන තුනක්, දොරටු තුනක්. අපි මේකට තිදොර කියලාත් කියනවා. තිදොර සංවරය කියලා. මේ වචන තුන ඇතුලේ කරුණු 10ක් තියෙනවා. නිතර නිතර බණ අහන නිසා මේ කරුණු හොඳට අහලා පුරුදුත් තියෙනවා මේ බණ අහන පින්නතුන්ට. කාය ద్వාරයේ සංවර කරගන්න කියලා සඳහන් කරාම ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිත්‍යාචාරය. ඒ කාරණා තුනෙන්ම වළකින්න පැහැදිලි කරනවා. වචී ద్వාරයේ සංවර කරගන්න කියලා කියහම බොරු කියන එක, මුසාවාදය, පරුෂ වචනේ, පිසුණු වචනේ, සම්පප්‍රලාපය. වචනයෙන් කෙරෙන වැරදි හතරෙන්ම ඉවත් වෙන්න කියලා සඳහන් කරනවා. ඊළඟට හිතින් කෙරෙන වැරදි පිළිබඳව සඳහන් කරනකොට අවිද්‍යාව, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටිය, මේ කාරණාවන්ගෙන් අයින් වෙන්න. එහෙනම් දිව්‍ය ලෝකෙට යන ප්‍රධාන පියවරවල් තුනක් හැටියට පැහැදිලි කරනවා. කය සංවර කරගන්න, වචනය සංවර කරගන්න, හිත සංවර කරගන්න. එහෙමනම් සත්පුරුෂයෝ මේ කරුණු පැහැදිලි කරලා තියෙනකොට අදත් මේ කරුණු ලෝකේ ඕන තරම් අහන්න ලැබෙනකොට පැහැදිලි කිරීම නිරන්තරයෙන් තියෙනකොට යම් පුද්ගලෙක් කායික සංවරයෙන් වෙන් වෙලා නම්, වාචසික සංවරයෙන් වෙන් වෙලා නම්, මානසික සංවරයෙන් වෙන් වෙලා නම් ඔවුන් සුගතියට යන්න කැමැත්තක් දක්වන අය නෙමෙයි. සුගතිගාමී මඟ මේ තරම් අපූර්වට තියෙනවා. දුගතිගාමී මාර්ගය හොයාගෙන යන්න ඔවුන් උත්සාහ කරනවා. තවත් විදිහකට සඳහන් කළොත් මේ තිදොර සංවරය කියලා කියන්නේ ඊටා ලොකු සීලයක්. ඊටාම උසස් සීලයක්. අපේ බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාට මේ කරුණු පැහැදිලි කොට වදාළේ සංසාරේ සැපය, සසර දුකයි කියලා සඳහන් කරාම මුළු සංසාරෙම දුකම නෙමෙයි. මේ සංසාරේ සැප සහිත තැනුත් තියෙනවා. මනුස්ස ලෝකෙත් සියල්ලම දුක නෑ. අපි මේ කරන දේවල් වල යම් සැපයකුත් තියෙනවා. යම් සැපයක් ලැබෙන්නේ නැත්නම් මිනිස්සු කවුරුවත් මේ තරම් ඒ වෙනුවෙන් උත්සාහ කරන්නේ නෑනේ. එහෙනම් යම් සැපයක් තියෙනවා. නමුත් ඒ සැපය විඳින්න, ඒ සැපය හොයන්න අපි ඊටාම දුක් විඳින්න ඕනේ. දුක් විඳලා හොයාගත්ත සැපයක් ඊටාම ස්වල්පයි. ඒ සැපය හම්බ වුණ තැන ඉඳලම වෙන්නේ පිරිහෙන එක. නමුත් මාස කීපයක් සැප විඳින්නේ, ඒ සැපේ හොයන්න සමහරට අවුරුදු ගාණක් දුක් විඳලා තියෙනවා. ස්වල්ප වූ සැපයක් දීර්ඝ කාලීන දුකක් තියෙනවා මනුස්ස ලෝකේ. නමුත් ඉතින් අපි අර ස්වල්ප සැපයට හරි කැමතියි. ඒ ස්වල්ප සැපේ වෙනුවෙන් හරියට දුක් විඳිනවා. කෙනෙක් ඉගෙන ගන්න ගියහම වර්තමානයේ හැටියට සියලු අධ්‍යාපන කටයුතු ඉවර කරනවා නම් විශ්වවිද්‍යාලයක ගිහිල්ලා උපාධියක් අරගෙන එළියට එනවා වුණොත් අවුරුදු 28ක් විතරවත් අද ගත වෙනවා. ඔය අතර නොඑක් හේතු නිසා අධ්‍යාපන ආයතන වහලා දැම්මොත් අවුරුදු 30ක් විතර කල් ගත වෙනවා. සමහරලාට පළවෙනි පාරම විභාගය ලියලා සමත් වෙලා විශ්වවිද්‍යාලෙ ගියත් නෙමෙයි, එතනත් තව අවුරුද්දක් දෙකක් පරක්කු කරගත්ත වෙන්නත් පුළුවන්. එහෙනම් අවුරුදු 27ක් 30ක් අතර කාලයක් අපේ ජීවිතෙන් ගෙවිලා යනවා මේ අධ්‍යාපන කටයුතු වෙන්නේ. එතකොට මේ අධ්‍යාපනයේ හොඳ රැකියාවක් හොයාගෙන හොඳ ජීවිතයක් ගත කරන්න. එතකොට තවත් අවුරුදු 40ක් විතර ජීවත් වෙයි.
හැබැයි ඔය 40න් අවුරුදු 20ක් විතර යනකොට අපේ කායික ශක්තිය හුඟක් දුර්වල වෙලා. තව ටික කාලයක් තියෙනවා ඒ කාලේ ලෙඩම ගොඩක්. ඉපදිච්ච දවස් ඉඳලම අපි ලෙඩ ගොඩක්. නමුත් අවුරුදු 45 50 විතර ඉක්ම ගියාට පස්සේ නොයෙක් ලෙඩ රෝග වලින් පිරීලා. එතකොට අවුරුදු 30ක් විතර මහන්සි වෙලා හොඳ ජීවිතයක් වෙනුවෙන් ඉගෙනගෙන අවුරුදු 20ක් විතර අර බලාපොරොත්තු වෙච්ච ජීවිතේ ගත කරනවා කියලා හිතනවා. නමුත් විශ්වවිද්‍යාලයෙන් එළියට එනකොටම රස්සාව හම්බෙලත් නැහැ. සමහර කෙනෙකුට රස්සාවක් හම්බ වෙනකොට අවුරුදු 32ක් 35ක් විතර වෙනවා. ඒක තව අවුරුදු 15ක් විතර තියෙනවා. ගෙවල් හදන්න ඕනේ. වාහන වාහන ගන්න ඕනේ. අමුදරුවෝ පෝෂණය කරන්න ඕනේ. යුතුයකම් කරන්න ඕනේ. ඒ දේවල් වලට හරියට අඩුපාඩු වෙනවා. ඒ නිසා යාචකයෙක් යමක් ඉල්ලගෙන ආවත් පින්කමකට ආධාරයක් ඉල්ලන්න සමහර කෙනෙක් ආවත් කේන්ති යනවා. ඒ දෙන්න නෑ ඉච්චර. ඒ නිසා කේන්ති ගිහිල්ලා ආය අකුසල් කරගන්නවා. හොඳට ජීවත් වෙන්න කියලා හිතාගෙන තමයි මේ දේවල් කළේ. නමුත් දීර්ඝ කාලීනව දුක් විඳලා සුළු කාලයක් සැප විඳිනවා. ඉතින් සැපයක් නැත්තෙම නෑ. සසර දුකයි කියලා කිව්වත් දිව්‍ය ලෝකවල උප්පත්තිය ලැබලා බොහොම සැප විඳිනවා. ධර්මයේ හැටියට දිව්‍ය ලෝකවල තියෙන දුකක් වෙනම පැහැදිලි කරලා තියෙනවා. දිව්‍ය ලෝකෙත් දුක් තියෙනවා. හැබැයි මිනිස්යන්ට සාපේක්ෂව එකක්වත් දුකක් නෙමෙයි. එහෙනම් මෙතන මේ කාරණාවෙදි විශේෂයෙන් පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේලා මහා ප්‍රඥාවන්තයෝ ධර්මයේ දේශනා කරලා තියෙනවා. සසර ගමනේ සුළු සැප මුණ ගැහුණට සමස්තය වශයෙන් කල්පනා කරලා බැලුවොත් සියල්ලම දුකයි. සුළු සැපයක් තියෙනවා. නමුත් සමස්තයක් හැටියට බලහම සියල්ල දුකයි. එහෙමනම් ඒ දුකෙන් අත මිදෙන්න අවශ්‍ය ධර්ම කාරණා අවශ්‍ය මඟ මනාව පැහැදිලි කරලා තියෙනවා කියලා කියන්නේ රන් රිදී හා සමානයි. මුතු මැණික් හා සමානයි ප්‍රඥාවන්තයන්ගේ වචනේ. බුද්ධ ආදී උත්තමයන් වහන්සේලාගේ මඟ පෙන්වීම. අපි මේ හොයන හැම දෙයක්ම සුළු ආස්වාදයක් තියෙන දෙයක් කියන එක පැහැදිලි කරලා තියෙනවා. නමුත් අපිට තාම ප්‍රඥාව නැති නිසාද කොහෙද? රන් රිදී මුතු මැණික් වගේ බුද්ධ ආදී උත්තමයන් වහන්සේලාගේ මඟ පෙන්වීම තියෙනකොට අපි තාමත් ගල් බොරළු අහුලගෙන සාක්කුවේ දාගන්න ඔක්කේ දාගන්න පුද්ගලයෝ බවට පත් වෙලා. ගුණ ධර්ම හොයන ගුණ ධර්ම පුරන සිල් ගුණ රකින්න වැඩපිළිවෙල පැත්තක තල්ලු කරලා පංච දුස්චරිතේම යෙදෙමින් අපි සුවයක් හොයන්න උත්සාහ කරනවා. නමුත් අපි පැත්තකට තල්ලු කරලා තියෙන්නේ සුවය හම්බ වෙන මාවත. සැපය ලැබෙන මඟ පසෙකට තල්ලු කරලා දුකින් පිරිච්ච මඟ සැපයි කියලා හොය යනවා. එමනම් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ විශේෂයෙන් සිහිපත් කරනවා දස කුසල ධර්මයන්හි යමෙක් යෙදේද දීමෙහි විපාක තියනවා කියලා යම් කෙනෙක් දන්නවද? සදහැ සිතින් අනුන්ට යහපතක් කරන්න, මෘදු සිතින් මෘදු වචනයෙන් ආමන්ත්‍රණය කරන්න, ආහාර පාන වස්ත්‍ර දුගී මගී යාචකාදීන්ට ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් දෙන්නේද? අංගේ පුජ්‍යලයා තමන් ලබාගත් උතුම් ජීවිතයේ සාධාරණයක් කරගන්න කෙනෙක්. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් දෙනවන ප්‍රතිග්‍රාහකයාගේ අදහස දැනගෙන යම් කෙනෙක් දන් දෙන්න කටයුතු කරනවා නම් සමානාත්මතාවයේ නිතරම සලකනවා නම් සතර සහ සංග්‍රහ වස්තුව තමන්ගේ ජීවිතයට නිරන්තරයෙන් එකතු කරගත්තා නම් අනුන්ට යහපතක් සලසන යහපත් වචනය හැම වෙලාවෙම භාවිතා කරනවා නම් ඒ අය ඒ සුගතියට යන පාර මනාව විවෘත කරගත්ත අය. සතර සංග්‍රහ වස්තුවෙන් පෝෂණය වෙන්න කියලා කියනවා. දස අකුසලයෙන් වැළකීලා දස කුසල ධර්මයන්ගෙන් යෙදිලා
දස දාන වස්තු සම්පූර්ණ කරගෙන සතර සංග්‍රහ වස්තුයින් පෝෂණය වෙලා යම් කෙනෙක් මේ ලෝකේ කටයුතු කරනවා නම් ඔහු මනුස්ස ලෝකේ ඉන්න උසස් පුද්ගලයන් අතරට එකතු වෙනවා. දානය, ප්‍රිය වචනය, සමානාත්මතාවය, අර්ථචර්යාව. මෙතන දානය කියලා සඳහන් කරාම තිරිසනාට දෙන ආහාර වේලක ඉඳලා බුද්ධ ආදී මහෞත්තමයන් වහන්සේට දෙන දාන වේල දක්වාම මේ දානය කියන වචනේ දිව වෙනවා. තිරිසනාට දෙන ආහාර වේල නමුත් ඊටාම ප්‍රාථමික අවදී අපේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. එදිනෙදා ආහාර අනුභව කරන පිඟාන සෝදලා ඉඳුල් වතුර ටික විසි කරනකොට ආහාර පිහපු වාජන සෝදලා ඉඳුල් ටික අහක දානකොට ඒ ඉඳුල් අනුභව කරලා ජීවත් වෙන සත්තු මේ මහ පොළවේ ඕන තරම් ඉන්නවා. එහෙමනම් අදහසක් තියාගන්න පුළුවන් මේ ඉඳුල් වතුරේ තියෙන ආහාරය අනුභව කරලා ජීවත් වෙන සියලුම සත්වයන්ට මේ ඉඳුල් වළඳේ තියෙන ආහාරය අනුභව කරලා ජීවත් වෙන සියලුම සත්වයන්ට මේ ආහාරයක් බවටම පත් වේවා කියලා ඉඳුල් ටික අහක දාන්න පුළුවන් නම් පිඟානේ වතුර ටික විසි කරන්න පුළුවන් නම් කී දෙනෙක් ඒක අනුභව කරයිද? එක තිරිසනෙක් එක බත් උඩු භාගයක් අනුභව කරලා කුඹියක් වගේ සතෙක් කුස පුරව ගන්නවද? ප්‍රාර්ථනාවක් කරපු නිසා ඒ පුජ්‍යලයට ආත්ම 100කට ආහාර හිග නැති තරම් කුසලයක් ලැබෙනවා. මේක තමයි දානීය ප්‍රාථමිකම අවදිය. එතන ඉඳලා මුලින් සඳහන් කළා වගේ බුද්ධ ආදී මහෞත්තමයන් දක්වාම මහත්ඵල මහානිසංසදායක කුසල් ලැබෙන වැඩපිළිවෙලකට යන්න පුළුවන්කම තියෙනවා. බුද්ධාන්තරයක ලබාගත් මනුස්ස ජීවිතය කොයිතරම් උතුම්ද කියලා තේරෙන්නේ මොන වරප්‍රසාද සමුදායක් බුද්ධාන්තරයක තියෙනවද? මොන තරම් සුගතියට පාර හදාගන්න පුළුවන්කම නිවන් දක්නා ಜಾති දක්වා සසර ගමන සුවපත් කරගන්න පුළුවන් වැඩපිළිවෙලවල් බුදුරජාණන් වහන්සේ අපූර්වට දක්වලා පැහැදිලි කරලා තියෙනවාද? එයින් ප්‍රයෝජන ගන්න මනාව වූ ප්‍රඥාවක්ම තිබිය යුතුයි. ප්‍රඥාවන්තයෙක් මේ දහමින් නියමම ඵල නෙලන පුද්ගලයෙක්මයි. ප්‍රඥාව නැති දුෂ්ප්‍රඥයන්ට නිර්මල ධර්ම රත්නය කොයිතරම් බබලිමින් තිබුණත් ඔවුන්ට එයින් ප්‍රයෝජන ගන්න තරම් සිත් පහළ නොවෙන එක පින් කරන්නත් සසර පින් තිබිය යුතුයි කියන කාරණාව නැවත තහවුරු කරන අවස්ථාවක් හැටියටමයි තීරණය කරන්න වෙන්නේ. එහෙමනම් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ පැහැදිලි කළා සතර සංග්‍රහ වස්තුවිනුත් යුක්ත වෙන්න කියලා. එතකොට දානයන් අතර සියලුම දානයන් අභිභවනය කළා ධර්ම දානය. එයත් සතර සංග්‍රහ වස්තුවටමයි. සියලුම දානයන් අතර පරම දානය ධර්ම දානයයි. ප්‍රිය වචනය මේ ලෝකේ තියෙන ප්‍රියමනාප වූ හැම වචනයකටම වඩා යම් ප්‍රිය වූ වචනයක් තියෙනවා නම් ඒ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවමයි. මනාව කන් යොමු කරන අයට භාග්‍යතුන් වහන්සේගේ වචනය ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබලා දෙනවා නම් යම් කෙනෙක් ඒක තමයි වචනයන් අතර ප්‍රියම වචනය. අන් අය ආමන්ත්‍රණය කරනකොට අපි ප්‍රිය වචනයෙන් වුණ ආමන්ත්‍රණය කරනවා නම් ඒ ප්‍රිය වචන අපටත් භාග්‍යතුන් වහන්සේ නිසාමයි. මේ ලෝකේ කිසියම් ආගමක නමුත් කිසියම් කෙනෙක් ළඟ නමුත් තියෙනවා නම් ප්‍රිය වූ වචනයක් අනුන්ගේ කන් පිනවන වචනයක් තියෙනවා නම් ඒ හැම වචනයක්ම කොහෙන්ද? ඒ හැම වචනයක්ම බුදුදහමේ වචනයක්. බුද්ධාගමේ වචනයක්. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ වචනයක්මයි. හැම ප්‍රිය වචනයක්. එමනම් දානේ ප්‍රිය වචනේ සමානාත්මතාවය. සැමට සමව සැලකීම. කුල ભેදයක් නැහැ. දුප්පත් පොසත් ભેදයක් නැහැ. උගත් නූගත් ભેදයක් නැහැ. සියලු දෙනාටම එකම විදිහට සැලකනවා. අර්ථචර්යාව. මේ කාරණා ටික යමෙක්
තම තමන්ගේ ජීවිතවල දියුණු කරගන්නවා නම් පෝෂණය කරගන්නවා නම් ඔවුන් සුගතියට මඟ හදාගත් අය. පින්නතේ ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මෙහෙම කරුණු දක්වහම භද්‍රා දේවිය නැවතත් ප්‍රශ්නයක් අහනවා. යම්සේ මෑණි කෙනෙක් යම්සේ පියාණන් කෙනෙක් තමන්ගේ දරුවන්ට යහපත සලසන අදහසින්ම යම්සේ අවවාද අනුශාසනා කරනවද එමෙන්ම ඔබත් මටත් වැඩ කැමැතිවම අවවාද අනුශාසනා කළා. උදාර වූ රූප සම්පත්තියෙන් යුක්ත වූ ඔබ දෙවියෙක් කියලා මට සිහිපත් කළා. දිව්‍ය රාජයාණෙනි ඔබ කවුද? මවෙක් පියෙක් වගේ මගේ යහපත උදෙසාම මට අවවාද අනුශාසනා කරන ඔබ කවුද? හංගවන්න නැතුව මට කියන්න. ඔබ කවුද කියන කාරණාව හංගවන්න නැතුවම කියන්න. එහෙම සඳහන් කරාම ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ සඳහන් කරනවා භද්‍රාවෙනි මම නම් වෙන කවුරුවත්ම නෙමෙයි. මා උපන් ජාතියට පළමු ජාතියෙහි උපන් ජාතියට පළමු ජාතිය කියලා කියන්නේ මේ ආත්මයට කලින් ආත්මය කියන එකයි. උපන් ජාතියට පළමු ජාතියෙහි තොපගේ ස්වාමි පුරුෂයාණන් වූ භද්‍ර නම් වූ රජුරුමයි. මං වෙන කවුරුවත් නෙමෙයි. මං උඹේ රජුරුම තමයි, උඹේ ස්වාමියාම තමයි. මටයි භද්‍ර කියලා සඳහන් කළේ උදේ භද්‍ර රජුරුව මමයි. මම මිය ගිහිල්ලා තව්තිසා දෙව්ලොව ශක්‍ර දේවේන්ද්‍රයාව උපන්නෙමි. අප දෙදෙනාගේ පළමු හමුව දවසේ නැත්නම් මීට පෙර ජීවිතේ එකතු වුණාට පස්සේ අපි අතර සාකච්ඡාවක් තිබුණා. කලින් මරණයටපත් වෙන්නේ මමද? කලින් මරණයටපත් වෙන්නේ ඔබද? තමන් ඉපදිච්ච තැන ඇවිල්ලා කියනවා කියලා. මම තව්තිසාවේ ශක්‍ර දේවේන්ද්‍ර වෙලා ඉපදුනා. නමුත් තව්තිසාවේ ඉපදුනාට පස්සේ ඔබට වෙච්ච පොරොන්දුව මට මදකට අමතක වුණා. ආන්ගේ පොරොන්දුව නැවත වතාවක් මතක් වුණාට පස්සේ ඒක ඔබට කියලා දීලා යන්න මං ආවා. මම ඉපදිච්ච තැන කියන්නයි මම ආවේ. මම ඉපදිච්ච තැන මම ඔබට සිහිපත් කරගත්තා. සිහිපත් කරන්ට යෙදුන අපේ කතිකාවට අනුව දැන් මම ප්‍රතිඥාවෙන් මිදුණා. ඔබට එදා දුන්න පොරොන්දුවෙන් මම මිදුණා. ඉපදිච්ච තැන ඔබට කීවා. ඒ නිසා මම නැවත දෙව්ලොවටම යනවා. ප්‍රතිඥාව සම්පූර්ණයි. මම යන්න යනවා කියලා ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ අතුරුදහන් වෙලා යනවා. එහෙමනම් පින්නතුනි ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා උදේබද්ද ජාතක කතාව ඇසුරු කරගෙන බ්‍රහ්මචර්යාව පිළිබඳව කරුණු සාකච්ඡා කරන අපි මේ දෙවෙනි ධර්ම දේශනාව මේ විදිහට නිමා කරමු. අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ අංක 729 G කොළඹ පාර කඩුගන්නාව ලිපිනේ පදිංචි HPA වීරසිංහ මහත්මයා, අරඹේ ගෙදර බුළුමුල්ල කිරිබත් කුඹුර ලිපිනේහි පදිංචි BA පියදාස මහත්මයා, නම්බර 2 රණවන පිළිමතලාව ලිපිනේහි පදිංචි HM කාන්ති මෙනිකේ මහත්මිය, පිළිමතලාව රණවන වතුපොළ නිවසේ පදිංචි ලලිතා කුමාරී වතුපොළ මෙනවිය, අංක 44න් 1 රණවන පිළිමතලාව ලිපිනේහි පදිංචි සෞම්‍යා ප්‍රේමතිලක මහත්මිය යන සත්පුරුෂ පින්වත් පිරිසයි පුණ්‍යානුමෝදනා කරනු ලබනවා. PNP මුණසිංහ පියාණන්ට, S සිරිවර්ධන පියාණන්ට, BA ජානිස් කෙරමිනිය
බෙද මහත්මයාට BA විදානගේ පියාණන්ට හා මෑණියන්ට WG මුතුබණ්ඩා ස්වාමි පුරුෂයාට HM හීම්බණ්ඩා පියාණන්ට HM පොඩිමණිකේ මෑණියන්ට ආර්යදාස බණ්ඩා වතුපොළ පියාණන්ට වසර 33කට පෙර මියගිය උදුලාවති කුඩා මණිකේ මෑණියන්ට වසර 2කමාරකට පෙර මියගිය තලතා කුමාරී වතුපොළ සහෝදරියට වසර 6කට පෙර මියගිය බණ්ඩාර මණිකේ වතුපොළ නැන්දනියට සහ සෝමලතා මණිකේ පුංචි අම්මාට HL නන්දාවති සහෝදරියට විමලා කුමාරී මහත්මියට හා අප සැමගේ නමින් මිය පරලෝකීය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන අතර සෞම්‍යා ප්‍රේමතිලක මහත්මියගේ ස්වාමි පුරුෂයා සහ දරුවන්ට මව සුසීමා මෙහෙණින් වහන්සේට සහ පවුලේ ඥාතීන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම කාන්තිමණිකේ මහත්මියගේ දරුවන්ට තුනුරුවන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කිරීම පියදාස මහත්මයාගේ පවුලේ සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීම PG ප්‍රේමාවති මෑණියන්ට L සිරිවර්ධන මෑණියන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම අනුරාධ වීරසිංහ පැතුම් වීරසිංහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න ආශිර්වාද කිරීම ධර්ම ශ්‍රවණය කරන ඔබ සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. තමන්ගේ නමින් නිදන ප්‍රාප්තියටපත් වුණ ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරමින් සුජීවත්ව ඉන්න දුවා දරුවන් ඇතුළු සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් අද උතුම් ධර්ම දානමේ පින්කමේ දායකත්වයේ දරූ සියලුම පින්නතුන්ටත් ඊටාම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් ආර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ